ආයුබෝවන් මුත්‍රා දැවිල්ල කියලා කියන්නේ ඔබ බොහෝ විට මුහුණ දෙන වගේම ඔබ බොහෝ විට නොසලකා හරින දෙයක් වෙන්න පුළුවන්. නමුත් මේ මුත්‍රා දැවිල්ල මුත්‍රා ආසාදනයක මූලික ලක්ෂණය වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මුත්‍රා ආසාදනයක ලක්ෂණ මොනවද? ඇයි මුත්‍රා ආසාදන ඇති වෙන්නේ? කොහොමද මේ මුත්‍රා ආසාදනයකදී කල්චර් පරීක්ෂණයක් සිදු කරගන්නේ? සහ මුත්‍රා ආසාදන වළක්වා ගන්න ඔබ කළ යුතු දේවල් මොනවද කියන එක පිළිබඳව. ඒ වගේම මීට අමතරව ගර්භණී කාලයකදී ඇතිවන මුත්‍රා ආසාදන පිළිබඳවත් එහි සංකුලතා පිළිබඳවත් සහ ඔබ ඇතැම් විට අහලා ඇති හනිමූන් සිස්ටයිටිස් කියන තත්ත්වය පිළිබඳවත් මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා. සාමාන්‍යයෙන් කාන්තාවන්ගෙන් 120ක් ඒ කියන්නේ සෑම කාන්තාවන් 5 දෙනෙකුගෙන් එක් කාන්තාවක්ම මුත්‍රා ආසාදනයන්ට තම ජීවිත කාලය තුළදී එක් අවස්ථාවකදී හෝ ලක් වෙන බවයි හඳුනාගෙන තියෙන්නේ. ඒ වගේම තවත් බොහෝ වේලාවට කාන්තාවන්ගේ කිසිම රෝග ලක්ෂණයකින් තොරව මුත්‍රාවල මේ බැක්ටීරියා ආසාදන තත්ත්වයන් ඇති වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම මේ බැක්ටීරියා මුත්‍රා තුළ රැඳී තියෙන තත්ත්වය ගර්භණීය සමයේදී සාමාන්‍ය තත්ත්වයට වඩා දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි වෙන බවත් හඳුනාගෙන තියෙනවා. පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ මුත්‍රා මාර්ගය ඉතා කෙටි වීමත් සහ මේ මුත්‍රා මාර්ගයේ පිටත විවරය ආසන්නයෙන්ම යෝනි විවරයත් ඒ ආසන්නයෙන්ම ගුද විවරයත් පිහිටීම නිසා කාන්තාවන්ට මුත්‍රා ආසාදන ඇති වෙන්න පිරිමින්ට වඩා වැඩි ඉඩකඩක් තියෙනවා කියලායි කියන්නේ. මීට අමතරව මුත්‍රා ආසාදන ඇතිවීම සඳහා බලපාන තවත් හේතු තියෙනවා. ඔබ නිතරම මුත්‍රා බර ඇති අවස්ථාවලදී මුත්‍රා පිට නොකර වැඩි වේලාවක් මුත්‍රා රඳවාගෙන ඉන්නවා නම් යම් හේයකින් ඔබේ මුත්‍රාවලට විෂ බීජයක් ඇතුල් වෙලා තිබුණොත් ඒ විෂ බීජ ගුණණය වෙලා ඔබට රෝගී තත්ත්වයක් ඇති කරන්න වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ වගේම ලිංගික එක්වීමකින් පස්සෙත් එහෙමත් නැත්නම් මුත්‍රා මාර්ගයට කැතියට යවපු අවස්ථාවකදී වගේ දේවල් වලදීත් පහසුවෙන්ම මුත්‍රා මාර්ගයට විස බීජ ඇතුල් වෙන්න ඉඩකඩක් තියෙනවා. මීට අමතරව ඔබේ ප්‍රතිශක්තිකරණය දුර්වල වෙලා නම් තියෙන්නේ. ඒ කියන්නේ ඔබට ප්‍රතිශක්තිකරණය දුර්වල වෙන රෝග තත්ත්වයක් තියෙනවා නම් ඒ කියන්නේ දියවැඩියාව වගේ තත්ත්වයක්, වෙනත් රෝග තත්ත්වයක් තියෙනවා නම් මෙහෙම කෙනෙකුටත් පහසුවෙන්ම මුත්‍රා ආසාදන ඇති වෙන්න පුළුවන්. වයස්ගත වෙන අවස්ථාවලදීත් මුත්‍රාශය ක්‍රියාකාරීත්වය දුර්වල වීම නිසාත් ඔබට මුත්‍රා ආසාදන වලට වැඩි ඉඩකඩක් ඇති වෙනවා. මුත්‍රා ආසාදනයකදී ඇතිවන රෝග ලක්ෂණ ඒ ආසාදනයේ පිහිටන ප්‍රදේශය සහ ආසාදනයේ තත්ත්වය මත තීරණය වෙන්න පුළුවන්. අපි මුලින් කිව්වා වගේ කිසිම රෝග ලක්ෂණයක් ඇති නොවී තියෙන්න පුළුවන්. ඊට පස්සේ මුත්‍රා දැවිල්ල, ඒ කියන්නේ ඔබ මුත්‍රා පිට කරද්දී දැවිල්ලක් ඇති වෙන්න පුළුවන්. යටිපරිදි ප්‍රදේශයේ වේදනාව ඇති වෙන්නත් පුළුවන්. මේ මුත්‍රා ආසාදනය ගොඩක් තදින් ඇති වෙලා තියෙනවා නම් ඔබට උණ තත්ත්වය ඇති වෙන්න. ඒ වගේම වකුගඩු ප්‍රදේශයට ආශ්‍රිතව, ඒ කියන්නේ කොන්ද දෙපස ප්‍රදේශයේ තද කැක්කුමක් වේදනාවක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම බොහෝ වේලාවට වැඩිමහලු කාන්තාවන් නිතරම මේ මුත්‍රා ආසාදනයන්ට ලක් වුණාම ඔවුන්ගේ ප්‍රකට වෙන ලක්ෂණයක් තමයි ඊටාම තද කෑම රුචිය. ඔබට මුත්‍රා ආසාදනයක් ඇති වූ අවස්ථාවකදී ඔබට ප්‍රතිජීවක ඖෂධ ලබා දුන්නොත් ඒ ලබා දෙන ඖෂධ નિયમિત මාත්‍රාවෙන් નિયમિત වේලාවට නියම කරන ලද සම්පූර්ණ කාලයම ලබා ගැනීම ඊටාත්ම වැදගත් වෙනවා. ඔබ එහෙම නොකරුවොතින් ඔබට පහසුවෙන්ම නැවතත් මුත්‍රා ආසාදන ඇති වෙන ඉඩක් තියෙනවා වගේම මේ නැවත නැවත ඇති වෙන මුත්‍රා ආසාදන බොහෝ වේලාවට මේ ඖෂධ වලට ප්‍රතිරෝධයක් ඇති කරන. ඒ කියන්නේ මේ ප්‍රතිජීවක ඖෂධ වලින් පහසුවෙන් සුව කරන්න බැරි මුත්‍රා ආසාදනයක් වෙන්න ඉඩකඩත් බොහොම වැඩි. මුත්‍රා ආසාදනයකට ප්‍රතිකාර කරනවට වඩා වැදගත් වෙන්නේ මුත්‍රා ආසාදන ඇතිවීම වළක්වා ගැනීමයි. මේ සඳහා අවශ්‍ය මූලික දෙයක් තමයි යෝනි ප්‍රදේශය අවට පිරිසිදුව තබා ගැනීම. ඒ වගේම හොඳ වියලි කපු යට ඇඳුම් ඇඳීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තරුණ කාන්තාවන්, ඒ කියන්නේ විවාහක කාන්තාවන් ලිංගිකව එක්වෙන්න කලින් මේ ප්‍රදේශය අවට හොඳින් සෝදලා තබා ගැනීමත් වැදගත්. ඒ වගේම ලිංගික එක්වීමෙන් පස්සේ එහෙම්මම නිින්දට යන්නේ නැතුව මුත්‍රා පිට කරලා මේ ප්‍රදේශය නැවතත් සෝදා වියලා ගැනීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම මේ මුත්‍රා ආසාදන වළක්වා ගන්න තියෙන ඉතාමත් පහසුම සහ වැදගත්ම දෙයක් තමයි හොඳින් ජලය පානය කිරීම. ඒ කියන්නේ නිතර හොඳින් සම්පූර්ණයෙන් මුත්‍රා පිට කරන්න පුළුවන් වෙන්න හොඳට වතුර බොනවා නම් මේ මුත්‍රා ආසාදන ඇති වෙන්න තියෙන ඉඩ බොහෝමයක්ම අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. අම්මලා ඊටාත්ම හොඳින් මතක තබා ගත යුතු දෙයක් තමයි කුඩා ගැහැණු දරුවන් මල පහ පිට කළාට පස්සේ පිරිසිදු කරද්දී ඉස්සරහා පැත්තේ ඉඳන් පිටුපස්ස පැත්ත අතට තමයි විස දැමීම සිදු කළ යුතු වෙන්නේ. මොකද මෙහෙම නැති වුණොතින් මේ මල පහවල තියෙන විස බීජ මුත්‍රා මාර්ගයේ ප්‍රදේශයේ තැවරිලා පහසුවෙන්ම මුත්‍රා ආසාදන ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ කරුණ වැඩිහිටි අයටත් ඊටාත්ම වැදගත් වෙනවා. මුත්‍රා ආසාදන නිසා ඇතිවන සංකූලතා ඒ ආසාදන ඇති වෙන කාලය අනුව තීරණය වෙනවා. බොහෝ වේලාවට කුඩා දරුවන්ට වකුගඩු වලටත් බලපාන පරිදි ඇති වෙන මුත්‍රා ආසාදන නිසා වකුගඩු වල වර්ධනය දුර්වල වෙන්න පුළුවන්.
ඒ වගේම වකුගඩුවල තුවාල සහිත ප්‍රදේශයක් වගේ ඇති වෙලා තියෙන්නත් පුළුවන්. ඒ වගේම තරුණ කාන්තාවන්ට නිතර ඇතිවන මුත්‍රාසාදන නිසා මදසරුභාවයට එක් හේතුවක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ගර්භණී කාන්තාවන්ට ඇතිවන මුත්‍රාසාදන නිසා මිස්කැරේජ් එකක් එහෙමත් නැත්නම් ගබ්සා වීම සිදු වෙන්නත් පුළුවන්. වැඩිහිටි සහ ප්‍රතිශක්තිය දුර්වල කාන්තාවන්ට ඇතිම විට ඇතිවන මුත්‍රාසාදන තදින්ම පැතිරිලා ඒ කියන්නේ වකුගඩු ක්‍රියාකාරීත්වය නතර වෙන තත්ත්වයටපත් වෙලා ජීවිත හානි වෙන්නත් ඇතැම් අවස්ථාවක ඉඩකඩ තියෙනවා. මුත්‍රා ආසාදනයකට ප්‍රතිකාර කිරීමේදී සිදු කරන වැදගත් පරීක්ෂණයක් තමයි යූරින් කල්චර්. එහෙමත් නැත්නම් මුත්‍රා කල්චර් පරීක්ෂණය කියලා කියන්නේ. මේ සඳහා ඔබට විශේෂ ජීවාණුහරණය කරපු කුප්පියක් ලබා දෙනවා. ඔබ මේට මුත්‍රා සාම්පලය ලබා ගැනීමේදී වෙනත් භාජනයකට මුත්‍රා එකතු කරලා කුප්පියට දැමීම නැතුව කෙලින්ම කුප්පියට ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම මේ මුත්‍රා ලබා ගන්න පෙර ඔබේ යෝනි ප්‍රදේශයට සෝදලා පිරිසුදු කර ගැනීම අවශ්‍යයි. ඊට පස්සේ ඔබ මුත්‍රා පිට කරද්දී මුත්‍රා වලින් මුල්ම කොටස මේ කුප්පියට එකතු කරන්නේ නැතුව සාමාන්‍ය පරිදි එළියට පිට කරලා ඔබේ මුත්‍රා වලින් දෙවෙනියට පිටවන කොටස තමයි කෙලින්ම කුප්පියට එකතු කරගත යුතු වෙන්නේ. ඊට පස්සේ මේ කුප්පියේ කට ප්‍රදේශය අතින් අල්ලන්නේ නැතුව ඒ සැනින්ම කුප්පිය වහලා ඔබ පරීක්ෂණාගාරය සඳහා මේ කුප්පිය බාර දීම වැදගත් වෙනවා. සාම්පලය ලබා ගැනීම සඳහා ඔබට ලබා දුන් මේ කුප්පිය කිසිම අවස්ථාවකදී මුත්‍රා එකතු කරන්න කලින් විවෘත කරලා තියාගන්නත් එපා. ඒ වගේම මේක සෝදන්න යන්නත් එපා. ගර්භණී සමය කියලා කියන්නේ මුත්‍රා ආසාදන වැඩියෙන්ම ඇති වෙන කාලයක්. මේ සඳහා බලපාන මූලික දෙයක් තමයි ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ගර්භණී සමයේදී අඩු වෙලා තිබීම. මේ නිසා අපි අර මුලින් කිව්වා වගේ රෝග ලක්ෂණ ඇති කරන්නේ නැතුව බැක්ටීරියා ඔබේ මුත්‍රා වලට ඇතුල් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම මේ ගර්භණී කාලයේදී මුත්‍රා පිට කරද්දී ඇතැම් වෙලාවට තරමක් මුත්‍රා ඉතුරු වෙන තත්ත්වයක් වෙනවා. මෙහෙම මුත්‍රා ඉතුරු වෙලා තියෙන ගත්තොතින් අර වගේ ඇතුල් වෙලා තිබිච්ච බැක්ටීරියා වලට පහසුවෙන්ම ගුණණය වෙලා මුත්‍රා ආසාදන ඇති කරන්න පුළුවන්. ඒ වගේම හෝමෝන වල වෙනස් වීම නිසා ගර්භණී කාලයේදී ඔබේ මුත්‍රාශය සහ මුත්‍රා වාහිනී පද්ධතියේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩු වෙලා තියෙන්නේ. මේ නිසාත් පහසුවෙන්ම මුත්‍රාශයට ඇතුල් වෙච්ච බැක්ටීරියා වලට මුත්‍රා වාහිනිය ඔස්සේ ඉහළට ගිහිල්ලා වකුගඩු දක්වාම විස බීජ අරන් යන්න හැකියාවකුත් තියෙනවා. ඉතින් ගර්භණී කාලයේ මුල්ම අවධියේදී UFR එකක් එහෙමත් නැත්නම් යූරින් ෆුල් රිපෝට් එකක් කරන්නේ මේ විදියට ඔබේ මුත්‍රාශය තුල රෝග ලක්ෂණ පෙන්වන්නේ නැතුව බැක්ටීරියා නැදිලා තියෙනවද කියලා හඳුනා ගන්න කරන මූලික පරීක්ෂණයක් විදියටයි. මේ මගින් බැක්ටීරියා තියෙනවා කියලා හඳුනාගත්තොත් තවත් අවශ්‍ය පරීක්ෂණ කරලා අවශ්‍ය නම් ඔබට ප්‍රතිකාර කිරීම සිදු කරනවා. හනිමූන් සිස්ටයිටිස් කියලා දෙයක් ඔබ ඇතැම් විට අහලා ඇති. මේ හනිමූන් සිස්ටයිටිස් කියලා කියන්නේ අලුත විවාහපත් වූ තරුණියන්ට බොහෝ වේලාවට ඇතිවන මුත්‍රා ආසාදන තත්ත්වයන්ට. මේ සඳහා බලපාන්නේ මේ මදු සමයෙන් පස්සේ පහසුවෙන්ම ඔබේ මුත්‍රා මාර්ගය හරහා විස බීජ ඇතුල් වෙලා මුත්‍රා ආසාදන ඇතිවීමයි. ඉතින් අපි කලින් කිව්ව උපදෙස් පිළිපැද්දොත් පහසුවෙන්ම මේ අලුත විවාහපත් වන තරුණියන්ට හනිමූන් සිස්ටයිටිස් තත්ත්වයෙන් වැළකෙන්න හැකියාව තියෙනවා. මුත්‍රා ආසාදන පිළිබඳව වැදගත් තොරතුරු රාශියක් මේ වීඩියෝවෙන් ඔයාලා දැනුවත් වෙන්න ඇති. ඉතින් මේ තොරතුරු අනික් අයටත් දැනගන්න මතක ඇතුව ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලට යම් ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඉතින් මේ තොරතුරු පහසුවෙන්ම ඉක්මනින්ම දැනගන්න ඇයට YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඔබට බොහෝමත්ම ස්තුතියි.